නැවතත් එකතු වෙනවා යෝන් පෑ සමගින්. ඉතින් අපි කතා කරමින් හිටියා කොහොමද කුඩා ළමයින්ව දැන් පාසල් වියේ ඉන්න දරුවන්ව කොහොමද දැනුවත් කරන්න මේ සම්බන්ධයෙන්. ඉතින් මම අහන්න කැමතියි අපි කතා කරපු මේ මාතෘකාව යටතේම කොහොමද සභාව වැඩපිළිවෙලක් හදාගන්නේ මේ ළමයින්ව දැනුවත් කරන්න දේ වචනය තුල වුණ ගොඩනගන්න මේ තියෙන ව්‍යසනයෙන් ළමයින්ව බේරගන්න අපිට වැඩපිළිවෙලක් තියනවද සභාවට? මම හිතන්නේ දැන් සභාව මේකට ඇතුල් වෙලා තියෙනවා. අද මම දකිනවා ක්‍රිස්තියානි සමාජයේ බොහෝ අය පුනරුත්ථාපන ඒ මධ්‍යස්ථාන ආරම්භ කරලා තියෙන. ඒගොල්ලෝ ස්වේච්ඡාවෙන් කිසිම මේ කෙනෙක්ගෙන් කිසිදු අය කිරීමක් නැතුව ඒගොල්ලෝ මේ ලැබෙන මුදලින් ඒවා නඩත්තු කරමින් හරි කැපවීමක් වෙහසවීමක් වෙනවා. ඒක එක්තරා කොටසක් පමණයි. ඒ මත්ද්‍රව්‍ය වලට යොමු වෙච්ච අය. අපි යොමු වෙන්න ඉස්සර අන්න එතනයි අපිට වැදගත් වෙන්නේ. යොමු උනයින් පස්සේ අපි මේකෙන් ඒගොල්ලන්ව නිදහස් කරනවට වැඩිය යොමු වෙන්න නොදී ඒගොල්ලන්ව ආරක්ෂා කරගන්න එක තමයි මේකේ වැදගත්ම පියවර. ඉතින් අපිට ඉස්සර වෙලාම මේකේ පියවරයන් දෙකක් මම දකිනවා. එකක් තමයි අපි දෙමව්පියන්ව දැනුවත් කරන්න ඕනේ. අද මොකද කිතුණු සමාජය තුල උනත් මම දකිනවා ඒ දෙමව්පියෝ ලෝකාකාර ක්‍රමයට අනුගත වෙමින් තමයි තමන්ගේ දරුවන්ව ගොඩනගන්නේ. ඒක ලොකු වැරද්දක්. ඒ වැරද්ද හරිගස්සන්න ඕනේ සභාව. ඒ නිසා ඉස්සර වෙලාම දෙමව්පියන්ව අපි දැනුවත් කරන්න ඕනේ කොහොමද තමන්ගේ දරුවව මේකෙන් ගලවගන්නේ, මේ උවදුරට හසු නොවි, මේ උගුලට හසු නොවි බේරාගන්නේ කොහොමද කියන එක දෙමාපියන්ට කොහොමද අපි මේක ඒ වගකීම ගන්නෙ, කොහොමද ඒගොල්ලෝ ඒක කළ යුත්තේ කොහොමද? සමහර අය ඒක ආසයි කරන්න, ඒක කැමති. තමන්ගේ දරුවව කවුරුත් කොයි දෙමව්පියෙක්වත් කැමති නැහැ මේ උගුලට හසු වෙනවට, මේ උදුරට ලක් වෙනවට. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ මේකේ ක්‍රමවේද. නොදැනුවත්ව තමයි නොදැනුවත්ව යන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒතර අපි දරුවන්ට අපි වැඩසටහනක් මේ පැත්තෙන් හදන්න ඕනේ සභාවක් විදියට. දැන් අපි දන්නවා සබත් පාසල් තියෙනවා. ඒ පාසල තුලම මේක කරන්න බෑ. ඒ සබත් පාසලේ තියෙන ඒ සීමා සහිත කාලය තුල මේක කරන්න බෑ. මේකට අපි මේ ප්‍රවීණයන්ව ගෙනල්ලා ඒ ළමයින්ගේ කොහොමද අපි කතා කරලා ඒ විවෘතව කතා කරන්න ඕන මේ ප්‍රශ්නේ. හංගලා කතා කරන්න බෑ. මේක එතකොට කුතුහලයක් ඇති වෙනවා. මම දැක්ක කුතුහලය නිසා සමහර අය මේක පාවිච්චි කරන්න යොමු වෙනවා. ඒ අවස්ථාවල් තියෙනවා. ඒ නිසා අපි මේ ළමින්ට කුතුහලයක් ඇති නොවන විදියට මේකේ තිබෙන අන්තරාය පිළිබඳව, මේකේ ඒ දරුවන්ට ගත යුතු වගකීම පිළිබඳව අපි ඒගොල්ලන් එක කතා කරන්න ඕන. දැන් විශේෂයෙන්ම අද මේක මම දකිනවා පාසල ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. පාසල ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. මොකද අවසාන වතාවට මට මේ මම එක ළමයෙකුව මම අරගෙන ගියා. ඒ ළමයා පාසල් අධ්‍යාපනය O level අධ්‍යාපනය අවසන් කරලා තියෙන්නේ. ඉතින් මම එයාගෙන් අහපුවාම මේක කොහොමද එයාගේ විමසුවාම එයාව කවුන්සිලින් කරනකොට එයා කිව්වේ එයා ඒක පාවිච්චි කරන්න පටන් ගත්තේ 7 වසරේ ඉඳන්. හැබැයි ඊට ඉස්සර වෙලත් එයා ඒකට යොමු වෙලා තිබිලා තියෙනවා. ඒකට මත් ලෝලියෙක් බවට පත් උනේ එයා 7 වසරේ ඉඳන්. ඉතින් ඒ වගේ කාරණා අපි ඇයි දැන් මම අපි ගත්තොත් ඒ දරුවා ක්‍රිස්තියානි පසුබිමෙන් ආපු කෙනෙක් නෙමෙයි. ඒ දරුවා වෙනත් ආගමික පසුබිමකින් ආපු කෙනෙක්. ඉතින් ඇයි ඒ දරුවා ඒ තත්ත්වයට යොමු වුණේ කියලා බලනකොට ඒකේ හරි රහසක් තියෙනවා. ඒක ඇතුලේ මේ හරි ගැඹුරු දෙයක් තියෙනවා. ඒ ළමයා කිසිදු ආකාරයෙන් ඒකට වගකීමක් දරන්න ඕනේ නැහැ. ඒ ළමයාව ඒක ඉබේම ඒ තැනට පසුබිම දෙමව්පියන්ගේ ක්‍රියාකලාපයන්, ගුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් මේවා නිසා තමයි ආවේ. ඉතින් අපිට එහෙම වෙන්න බෑ. මොකද අපි ක්‍රිස්තියානි සමාජය ඇතුළේ අපිට ක්‍රමවේදයක් තියෙනවා. අපිට ක්‍රමවත් සැලැස්මක් අපිට හදාගන්න පුළුවන් මේ ගැන. ඉතින් ඒ නිසා මේ කිතුණු සමාජය ඇතුළේ අපි මේ දරුවන්ව අරගෙන ඒ වයස් කාණ්ඩවලට අපි කඩාගෙන ඒ වයස් කාණ්ඩවල ඉන්න දරුවන්ට කොහොමද අපි මේක තේරුම් කරගන්නේ? අන්න ඒ වගේ වැඩපිළිවෙලක් තියෙනවා. දැන් විශේෂයෙන්ම ගත්තාම අපි දන්නවා අපේ සභාවල් වල දක්ෂතා තියන අය ඉන්නවා. නිපුණත්වයක් තියන අය ඉන්නවා. ඌමනාවක් තියන අය ඉන්නවා. නමුත් පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලන්ව පාවිච්චි කරන්න. ඒ නිසා ඒගොල්ලෝ කලකිරීමටපත් වෙලා එයයි මගේ දැනුම
ඇයි මේක ගන්න නැත්තේ සභාව මෙච්චර ඇයි මේ දේවල් කරන්න නැත්ත කියන කලකිරීමට පත්වෙච්ච අය ඕන තරම් මේ කිතුුණු සමාජය තුළ ඉන්නවා. ඉතින් අපි ඒව පාවිච්චි කරන්න ඕනේ. ඒව පාවිච්චි කරලා මේ දරුවන්ව එක පැත්තකින් දැනුවත් කරන අතරම දරුවන්ව අධ්‍යාත්මිකව ගොඩනගන අතරම දැන් අපි ගත්තාම ආත්මිකව වර්ධනය වෙන්න පුළුවන්. ආත්මික වර්ධනයක් දෙමව්පියෝ අත්පත් කරගන්න පුළුවන්. හැබැයි අපි පරිණත භාවයට ගෙනියන්න ඕන මේගොල්ලන්ව. දැන් සමහරක් අපි දකින ප්‍රශ්නයක් තමා ගොඩාක් දෙනෙක් දේව වචන ඉගෙන ගන්න. දැන් අපි කතා කරන්නේ ක්‍රිස්තියානි සමාජයට විශේෂයෙන්. එතකොට දෙමව්පියෝ දේව වචන ඉගෙන ගන්නවා, ළමයිනුත් ඉගෙන ගන්නවා. හැබැයි ප්‍රායෝගික නැහැ. ප්‍රායෝගික. එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ අතර මේ සම්බන්ධතාවය කඩවීම නිසානේ ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඉතින් මං හිතන්නේ දැන් සමහරක් වෙලාවට අපි දකිනවා දේව වචනය හොඳට හදාarලා තියෙනවා. දේව වචනය ගැන හොඳ දැනුමක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ ළමෙක්ව කොහොමද ගොඩනගන්නේ? කොහොමද ළමෙක්ව දැන් අපි මේ කතා කරන මාතෘකාවට ආවොත් කොහොමද ළමයාව අපි හසුරුවා ගන්න? ඒ කියන්නේ දැන් එතන ප්‍රධාන මේ වගකීමක් තියෙනවා මේ ගෘහයේ ඉන්න තාත්තට. එතකොට ඒ තාත්තා කොහොමද ළමයින් එක්ක හැසිරෙන්නේ? අම්මා කොහොමද අම්මගේ කාර්යය කරන්නේ? එතකොට මේ මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අද අපි දෙන්නේ ක්‍රිස්තියානි සමාජයේ අපි ආත්මීකව උගන්වනවා. හැබැයි ප්‍රායෝගිකව කොහොමද ළමයින් අපි ආරක්ෂා කරගන්නේ? ඉතින් එතන මං හිතන්නේ ලොකු ගැටලුවක් තියෙනවා ඉගැන්වීමෙත්. ඒ කියන්නේ අපි උගන්වනකොටත් ඒගොල්ලන්ට අපි දේවල් කියලා දෙනකොට ප්‍රායෝගිකව අපි කොහොමද මේ කාර්යයට අතගන්නේ? ඒක තමයි වැදගත් ප්‍රශ්නේ. දැන් අපි ගත්තාම මේක දැන් අපිට සභාවේ ඉන්නවනේ වැඩිමහල්ලෙක්. වැඩිමහල්ලෙක් ඉන්නවා. එයාගේ කාලය කැප කරන ඕනටත් වැඩිය මනුෂ්‍යයන්ව ආත්මිකව ගොඩනගන්න විතරක් නෙමෙයි වර්ධනය කරන්න දෙන්නේ ආත්මික පරිණතභාවයට අරගෙන එන්න. ප්‍රශ්නේ තියෙන්නේ එයාටම මේක කරන්න බෑ. ඉතින් මම යෝජනා කරන්නම් මේ වෙලාවේ එක ක්‍රමයක්. මේක කඩන්න ඕනේ සභාවල් කඩන්න ඕනේ කුඩා කොටස් වලට. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මම පොඩි උදාහරණයක් මම සුද්ධ ලියවිල්ල තුලින්ම මම දෙන්නම්. මෝසෙස් විශාල සෙනගක් කාන්තාරයේ මැද්දෙන් අරගෙන යනකොට මෝසෙස් තමයි සම්පූර්ණ නායකත්වය දුන්නේ. එයා තමයි ප්‍රශ්න විසඳුවේ. හැබැයි ඒ වෙලාව ඒ ටික දුරක් යනකොට එයාගේ මාමණ්ඩි ජෙත්‍රෝ එනවා. ජෙත්‍රෝ ඇවිල්ලා යාට කියනවා ඔබ වෙහෙසටපත් වෙනවා. මේ සෙනගත් වෙහෙසටපත් වෙනවා. ඔබ කරන ක්‍රියාවෙන් කිසි ප්‍රතිඵලයක් නැහැ. කියලා එයා යෝජනා කරනවා ක්‍රමයක්. මේක 10ට කඩන්න, 20ට කඩන්න, 50ට කඩන්න මේ වගේ ක්‍රමවේදයක් සුද්ධ ලියවිල්ල ඇතුළෙම තියෙනවා. සභාව මේ වගේ පොඩි කොටස් වලට කැඩිය යුතුයි. කොටස් වලට කඩලා ඒ අයව වර්ධනය වෙන අතරම පරිණත භාවයට ගෙනෙන්න කටයුතු කරන්න ඕන. එහෙම වැඩපිළිවෙලක් සභාව හදාන්න ඕනේ. එතකොට අපිට කිසි බයක් නැහැ මේ ලෝකයේ අන්ධකාරයෙන් බැහැලා යනවා. එතකොට සභාව ආලෝකයක් විදියට නැගිටිනවා. අර ඉන්ද්‍රකීලයක් වගේ සභාව නැගිටිනවා. ඉතින් එහෙම ඒක තමයි මම යෝජනා කරන්නේ ඒ කුඩා කොටස් වලට කඩලා ඒ අයට නායකත්වයක් දීලා අර වැඩිමහල්ලයට ඒ නායකයෝ පුහුණු වෙලා එතකොට නිබේම දේව වචනය ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතවලට දාගන්න පුළුවන් මේ සෙනගක් ගොඩ නැගෙනවා සභාවය තුළින්. අපි කතා කරොත් දැන් සමාජයට දැන් අපි ඒ ක්‍රිස්තියානි සමාජය වෙනම පොදුවේ අපි කොහොමද දෙමව්පියෝ වැඩිහිටියෝ මේකෙන් ළමයින් ආරක්ෂා කරගන්න පොදුවේ අපිට දෙන්න තියෙන අපි මං හිතන්නේ මම විශ්වාස කරනවා අපි දෙමව්පියන්ට මේකේ වගකීම ගැන කතා කරනකොට ඒක වෙනමම අපි කතා කරන ටික සවිස්තරව එතනදී පොදු සමාජයටත් ඒක අදාළ වෙනවා. ඉතින් මම මෙතනදී මේ කාරණේ ටිකක් වැදගත්ව මම කියන්න ඕනේ. දැන් බලන්න පොදුවේ ගත්තත් ක්‍රිස්තියානි සමාජය ඇතුලේ ගත්තත් කුඩා වයසේදීම තමයි දරුවෝ මානසික අපයෝජනයට ලක් වෙනවා. කායික අපයෝජනයට ලක් වෙනවා. ලිංගික අපයෝජනයට ලක් වෙනවා. මේ කාරණා තුනම තියෙනවා. මේ කාරණා තුන ඇතුලේ තමයි මේ කුඩා දරුවා ගමන් කරන්නේ. දැන් මේ කුඩා දරුවා ගමන් කරලා අවුරුදු 16 18 වයස එනකොට අපි කියනවා මේකට යෞවන වයස කියලා. දැන් මේක යෝන් පැය. අපි කතා කරන්නේ ඒ වයසේ ඉන්න අය. අපි ඒකට කියනවා භද්‍ර යෞවනය කියලා.
මේ භද්‍ර යෞවනය තමයි දරුවා ලෝකයට නිරාවරණය වෙන කාලය. සහ ඔහු ලෝකයට ආකර්ෂණය වෙන කාලය. හැබැයි එයා අර මානසික අපයෝජනයට ලක් වෙලා තියෙනවා නම් කායික අපයෝජනවලට ලක් වෙලා තියෙනවා නම් ලිංගික අපයෝජනයට ලක් වෙලා තියෙනවා නම් එයා සමාජයට එන්න තුවාල වුණු මිනිස්සෙක් විදිහට. එතකොට මේකට මේකේ මම අත්දකින්න දේ තමයි අවුරුදු 16 වෙනකොට 18 කාලය වෙනකොට එයා නව උත්පත්තියක් ලබා ගත්ත කෙනෙක් වෙන්න ඕනේ. නව උපතක් ලබා ගන්න ඕනේ. දැන් මේක ක්‍රිස්තියානි සමාජයට මම හිතන්නේ එක්තරා ආකාරයකට වැටහෙනවා. නමුත් මේක පොදු සමාජයට ගියාම මේක වැටහෙන්නේ නැහැ. මම පොදු සමාජයටත් කියන්නේ අනිවාර්යයෙන්ම අවුරුදු 16 18 මේ වයස් කාණ්ඩේ ඇතුලේ එයා නව උපතක් ලබාගත්ත දරුවෙක් වෙන්න ඕන. ඒ කියන්නේ නව මැවිල්ලක් වෙන්න ඕන අය. නැත්තම් එයාට ඉදිරියට ගමන් කරන්න බෑ. හේතුව මොකද මේ ලෝකයේ අන්ධකාරයෙන් බැහැලා තියෙන අපිට ඒක පේන්නේ නැහැ. අපේ PVS වලට නොපෙනෙන දෙයක් මේ ලෝකේ ක්‍රියාත්මක වෙනවා. ඒතර එයා ඒක හරහා යන්න නම් එයා යම් බලයක් එයා තුල ගොඩනගෙන්න ඕනේ. ඒ බලය ගොඩනගෙන්න ඕනේ. යම් ආත්මික බලයක් ගොඩනගෙන්න ඕනේ. ආත්මික ඇසයාගේ විවෘත වෙන්න ඕනේ. එහෙම වෙන්න එයා නව මැවිල්ලක් නැත්තම් නව උත්පත්තියක් ලබා ගත්තයින් පස්සේ මම දැන් ඔය ප්‍රශ්නෙත් එක්කම අපි පොඩ්ඩක් ඒක මං හිතනවා පැහැදිලි කරලා දුන්නා නම් හොඳයි කියලා. දැන් තුවාලත් එක්ක එන පුද්ගලයා ඒ කියන්නේ එයා කුඩා කාලේදී කොහොම හරි එයාට සහයෝගය අඩුවෙන් හෝ වැඩියෙන් හම්බෙනවනේ දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන්. දැන් මේ කියන කාරණේදී එයා එනවා තනියම තීරණ ගන්න තැනට. මම හිතන්නේ ඒක තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. එතකොට එයා කොහොමද ඔය කියන නව උත්පාදනය නැත්නම් එයා අලුත් මැවිල්ලක් වෙන ඒ ක්‍රියාදාමයට ඇතුල් වෙන්නේ කොහොමද? දැන් මේ අපි කතා කරන්නේ ක්‍රිස්තියානි නොවන කෙනෙක්ට නම් එයාට තේරෙන්නේ නැහැ මොකක්ද මේ අලුතෙන් ඉපදෙනවා කියන එක. ඒ කියන්නේ නව මැවිල්ලක් වෙන්නේ කොහොමද කියන එක. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නා නම් හොඳයි. දැන් මේක ක්‍රිස්තියානි සමාජය ඇතුලේ මේක ක්‍රිස්තුස් වහන්සේ කියපු දෙයක්. ඔබ නව මැවිල්ලක් බවට පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ පරණ ජීවිතය සම්පූර්ණයෙන් එතනින් අහෝසි වෙනවා. අලුත් මිනිස්සෙක් අපේ තුලින් නැගිටිනවා. පරණ මිනිස්සයා මියදිලා අලුත් මිනිස්සෙන් නැගිටිනවා. මේක ක්‍රිස්තියානි සමාජයට හුරු දෙයක්. ඒක නුහුරු දෙයක් නෙමෙයි. හැබැයි ක්‍රිස්තියානි සමාජයේත් මම හිතනවා මේකේ යම් නුහුරු අයත් ඇති. මම විශ්වාස කරනවා එහෙම අයත් ඇති කියලා. මොකද අපිට මේ අත්දැකීම් තියෙනවා මේ පොදුවේ අපි ගනුදෙනු කරද්දි කටයුතු කරද්දි සමහර අය මේ නව උත්පාදනය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අයත් ඉන්නවා. ඒක කනගාටුවට කාරණයක්. පොදු සමාජයේ කොහොමද නව මැවිල්ලක් බවට පත් වෙන්නේ? නව උපතක් බවට පත් වෙන්නේ? මේක ලොකු වැඩසටහනක්. අපිට මේ වගේ වැඩසටහනකදී ඒකට පිළිතුරු දෙන්න ගියොත් මම හිතන්නේ ඒක සාර්ථක වෙන්නේ නැහැ. මම යෝජනා කරනවා ඒ නිසා මේ යෝන් පෑ වැඩසටහනට මේකට සවන් දෙනවා නම් ක්‍රිස්තියානි නොවන අය එහෙම නැත්නම් Taman නවමැවිල්ලක් වෙන්නේ කොහොමද කියලා නොදන්නා වූ අය. ඒගොල්ලන්ට පුළුවන් අපිට කතා කරන්න. ඒගොල්ලන්ට පුළුවන් මේ කතා කරලා ඒගොල්ලන්ට කැමැත්තක් තියෙනවා නම් මම ඒගොල්ලෝ හිතනවා නම් මම නවමැවිල්ලක් බවට පත් වෙන්න ඕනේ. මම නව උපතක් ලබාගෙන නව ජීවිතයක් මේ වයස් කාණ්ඩේදී මං කට ඇතුල් වෙන්න ඕනේ කියලා ඒගොල්ලන්ට ආශාවක් තියෙනවා නම් ඒගොල්ලෝ හිතනවා නම් නැත්නම් ඒගොල්ලන්ගේ මේක අහගෙන ඉන්න දෙමව්පියෝ හිතනවා නම් ඒගොල්ලන්ගේ දරුවන්ට නව උපතක් ලබා දෙන්න. ඒගොල්ලන්ට පුළුවන් අපිට කතා කරන්න. අපිට කතා කරපුවම අපිට පුළුවන් ඒගොල්ලන්ට කොහොමද ඒක දෙන්න කියලා. මොකද මං හිතන්නේ මේ වගේ සුළු කාලයක් ඇතුළත මම වගේ කෙනෙකුට මේක විස්තර කරන්න අමාරුයි. මොකද මම ඒ තරම් මේකේ මම දේශනාවාදියෙක් නෙමෙයි. මම බොහොම සුළු මිනිස්සෙක්. ඒ නිසා මං වගේ කෙනෙකුට කොහොමද නව උපතක් ලබන්න කියලා ඒක කරන්න අමාරුයි. මම යම්කිසි මං හිතන්නේ ප්‍රශ්නාර්ථයකට මං ගෙනල්ලා තියෙනවා. යම්කිසි කඩයිමකට ගෙනල්ලා තියෙනවා. ඉතින් අපේ සභාවේ වැඩිමහල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ මට වැඩිය ගොඩක් දේව ධර්ම ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් මේ ගැන පහදලා දෙන්න පොදු සමාජයට, අන්‍ය ආගමික අයට. ඉතින් මොකද මම තව දෙයක් මම කියන්නම්. ඇයි අපි නව උපතක් ලබා ගන්න කියන්නේ? ඇයි අපි නව උපතක් ලබා ගත යුත්තේ?
දැන් අපි උදාහරණයක් විදිහට හිතමුකෝ. දැන් මේ අවුරුදු 18ක් 16ක් 18ක් වෙන ළමයා හොඳට ඉගෙනගෙන යම් ප්‍රඥාවක් ලබාගෙන ලෝකය ගැන දැනුමක් ලබාගෙන ලෝකයට නිරාවරණය වෙන්නනේ එයා එන්නේ. දැන් එයා ගමන් කරන්න ඕනේ මෙතෙක් ගත ගමන් කරපු සමාජය තුල නෙමෙයි. ලෝකය හරහා එයා ගමන් කරන්න ඕනේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු මෙහෙම මට හොඳ කාර් එකක් තියෙනවා. Mitsubishi නැත්තම් Lancer ඔය තියෙනවනේ එක එක හොඳ වර්ගයේ කාර්. මේ කාර් එකට අන්ධකාරයේ යන්න පුළුවන්ද ලයිට් නැත්තම්? බෑ. කොයි හොඳ කාර් එකක් වටින කාර් එකක් සුඛෝපභෝගී වාහනයක්. නමුත් අන්ධකාරයේ යන්න නම් ඒකට ලයිට් එකක් ඕනේ. නැත්තම් අන්ධකාරයේ නවත්තගෙන නැත්තම් එහෙම යැප්පේ. අනතුරු වෙයි. අන්න නව උපතක් ලබා ගන්නවයි කියලා කියන්නේ මේ ලෝකය හරහා ගමන් කරන්න මේ අඳුරු මාවතේ ගමන් කරන්න අපිට නොපෙනෙන මේ අන්ධකාරයේ ගමන් කරන්න අපිට ආලෝකයක් ලැබෙනවා. ඒ ආලෝකය තමයි නව උපතක්ෙන් අපි ලබා ගන්න. ඒකට යාට බයනසෝ පුළුවන් එයා අන්ධකාරය කපාගෙන යනවා. ඇයි ආලෝකයනේ? එයා තුල ආලෝකය තියෙනවා. අද ගොඩක් ලෝකේ දරුවෝ දුක් විඳිනවා. ගොඩක් හරි කනගාටුදායකයි. දරුවෝ ගොඩාක් ප්‍රශ්න මැද්දේ මිරිකිලා දැඩි පීඩනයකට ලක් වෙලා තියෙන කාලයක් මේ කාලේ. දරුවෝ විතරක් නෙමෙයි දෙමව්පියෝ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් තමන්ගේ දරුවා මත්ලෝලියෙක් බවට පත් වුණාම මම දන්නවා මේ දෙමව්පියෝ කොච්චර දුකක් විඳිනවද? කොච්චර වේදනාවක් විඳිනවද? මේකට කොයි තරම්නම් ඒගොල්ලෝ කැප කරනවද? මුදල් වියදම් කරන අය ඉන්නවා ඕන තරම් සල්ලි වියදම් කරන්නම් මගේ දරුවව මේකෙන් නිදහස් කර දෙන්න. ඉතින් ඇයි එහෙම වෙන්නේ? අර නව උපත ලබා ගන්න නැහැ ඒගොල්ලෝ. නව උත්පත්තියකට ඇතුල් වෙලා නැහැ. නව උත්පත්තියකට ඇතුල් වුණා නම් ඒගොල්ලන්ට ඒ අන්ධකාරය පේනවා. එතකොට ආලෝකය තියෙනවා ඒගොල්ලන්ට ගමන් කරන්න. ඉතින් ඒ නිසා ගොඩාක් අද දුක් විඳිනවා මේ දෙන්න නොදන්න කම නිසා. ඉතින් මම මේකත් ක්‍රිස්තියානි සමාජයට මම පොඩ්ඩක් යෝජනා කරනවා. මේ ඉන්න අපේ වැඩිමහල්ලන්ට අපේ ඉන්න ප්‍රධාන නායකින්ට මේක චුට්ටක් පුළුල්ව දැන් මේ වැඩසටහන තුල මම විශ්වාස කරනවා මෙහෙම දෙයක්. යම් ප්‍රශ්නාර්ථයක් මම ඇති කළා. යම් කඩයිමකට මම ගෙනාවා පොදු සමාජයේ. අන්‍යාගමික සමාජය වුණත් මම යම් කිසි කඩයිමකට ගෙනාවා. යම් කෙනෙක් කවුරුත් ආසයිනේ මේ ආලෝකය වෙන්න අන්ධකාරයේ ඉන්න කවුරුත් කැමති නැහැනේ. ඉතින් මේ ආලෝකය වෙන්න කැමති අය ඉන්නවා නම් මේක ගැන යම්කිසි මේ ඌමනාවක් තියෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන් කතා කරන්න. අන්න ඒකට අපිට පුළුවන් උපදෙස් ලබා දෙන්න. ඔබට පුළුවන් මම යෝජනා කරනවා මේ වෙලාවේදී මේ වැඩසටහන් අරබන කෙනෙක් ඉන්නවා නම් ඔබට පුළුවන් තිරේ දැක්වෙන අංකවලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපිත් එක්ක කතා කරන්න වැඩි දුර විස්තර දැනගන්න. ඉතින් ඒ ප්‍රශ්නය තබන ගම මොකක්ද නව උත්පාදනය කියලා කියන්නේ අපි කුඩා විරාමයක් මොකක්ද මේ ටයිම්ස් කියන්නේ? ලෝකය අවසාන වෙනවා. අපිට මොනවා වෙයිද? දැනගන්න ඕනේද? මම චානල් එකතු වෙන්න අපිත් එක්ක. End Times. ඉතින් අපි නැවතත් එකතු වෙනවා යෝන් පැය සමගින්. ඉතින් අපි කතා කරා ගොඩක් දේවල්. ඉතින් අපි විරාමයට යන්න කලින් කතා කරා කොහොමද අන්ධකාරයේ තියෙන තැනක කාර් එකේ මොඩල් එක මොනවා වුණත් ආලෝකය නැත්තම් යන්න බෑ. ඉතින් ඒක මං හිතන්නේ අපි හොයන්න ඕන දෙයක්. ආලෝකය කියන්නේ කවුද? ආලෝකය තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් ඒ ආලෝකය නැතිනම් අපි ඉන්නේ අන්ධකාරයේ. ඉතින් ජේසුස් වහන්සේ ඒක ගැන කියනවා. ජේසුස් වහන්සේ කියනවා මම ලෝකේ ඉන්නකම් මම ලෝකේ ආලෝකය. ඊට පස්සේ උන්වහන්සේගේ ගෝලයන්ට උන්වහන්සේ කියනවා නුඹලා ලෝකේ ආලෝකය. ඉතින් මේ අන්ධකාරයෙන් පිරිච්ච ලෝකේ අපි ආලෝකය වෙන්නේ මේ ටෝච් එකක් දල්වගෙන ගියාට හරියන්නේ අපේ ක්‍රියාවන් තුලින්. ඉතින් ඒ දේත් මං ඔබට කියන ගමන් මං අහන්න කැමති මේ අන්ධකාරයෙන් පිරිච්ච ලෝකේ කොහොමද දෙමව්පියන්ට පළවෙනියෙන් මං කැමති අහන්න ක්‍රිස්තියානි පසුබිමේ ඉන්න දෙමව්පියන්ට
දෙන්න තියෙන පණිවිඩය. ඔව් දැන් සුදත් මේක මෙහෙමයි බැලුවොත් හිතන්නකෝ අපි මම පොඩි උදාහරණයක් අරන් මම කතා කරන්නම්. දැන් බලන්න දිය ඇල්ලක් ඒ තත්ත්වයට පත් වෙන්න ඉස්සර වෙලා ඒක හැංගිලා තියෙන්නේ. පොඩි පොඩි උල්පත් වෙනවා තැන් තැන් වලින් එකතු වෙලා අන්තිමට විශාල ජල ධාරාවක් බවට පත් වෙලා මහා ජල කඳක් බවට පත් වෙලා අඩි සමහරවිට දහස් ගණන් උඩින් 100 ගණන් උඩින් විවිධ උස මට්ටම් වලින් මේක ඇද හැලෙනවා. හරිම ආකර්ශනීයයි. හරිම චමත්කාරයි. කවුරුත් මේක දිහා බලන්න ආසයි. හැබැයි දිය ඇල්ල පහළට වැටුණයින් පස්සේ මම හිතන්නේ තප්පරයකට විශාල ඝනාලි ප්‍රමාණයක් ඇදගෙන වැටෙනවා. ඒ වැටුණයින් පස්සේ ඒක යම්කිසි ජල මාර්ගයක ගමන් කරගෙන යනවා. ඒතර මේක දැන් මම හිතන්නේ අපේ ජ්‍යෙෂ්ඨ වැඩිමහල්ලා අපිට මේකට පාඩමකුත් කරලා තියෙනවා. දැන් අපි දන්නවා මේ ජල පහරට ඉවුරු අවශ්‍යයි. මේ ඉවුරු දෙක තමයි මේ ජල පහර ක්‍රමානුකූලව ගෙනියන්නේ. එහෙම නැත්තම් නිකන් අරක විසිරලා ගිහිල්ලා ඔය ආගියාතේ යයි. දෙමව්පියන්ගේ වගකීම තමයි අර උඩින් වැටෙන ලස්සන දිය ඇල්ල, චමත්කාර දිය ඇල්ල, ආකර්ශනීය දේ ක්‍රමවත්ව හසුරුවා ගන්නට ඉවුරු දෙකක් වෙන එක. එක සභාවේ නායකයින්ගේත් වගකීම. සභාවේ සේවකින්ගේත් වගේ හැම කෙනෙකුටම මේ වගකීම අපිට එක්කෙනෙකුට පවරන්න බෑ. හැම කෙනෙකුටම මේ වගකීම තියෙනවා. ඉතින් අනිත් එක තමයි මේ දියල්ල කියලා කියන්නේ මේ දිය ධාරාවේ මධ්‍යම කොටසට පොඩ්ඩක් ඉස්සරහින් තියෙන දෙයක්. තරුණ වයසත් මේ වගේ. භද්‍ර යෞවනය කියන්නේ මේ වගේ හරියට ගලා හැලෙන දියල්ලක් වගේ. මං කිව්වා ලෝකයට මේගොල්ලෝ ආකර්ෂණය වෙනවා. ලෝකය මේගොල්ලන් දිහා බලාගෙන ඉන්නවා. හරි ලස්සනට. ඉතින් මේගොල්ලෝ යම් මාර්ගයක ගමන් කරන්න ඕනේ. ඉතින් දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් මේ වැටෙන ජල කඳට ආපහු යන්න බෑ නුඩට. කොච්චර ආස වුණත් යන්න බෑ. හැබැයි මේ භද්‍ර යෞවනය කියන එක මේක අපි තේරුම් ගන්න ඕන දෙයක්. මං හරි ආසයි ආයේ මගේ භද්‍ර යෞවනයට යන්න තියෙනවා. එතකොට මම කරපු වැරදි හදාගෙන මට ආයේ ගමනක් එන්න ඕන නැත්නම් යන්න බෑ. ඒ වගේ තමයි අර ජල කඳට උඩට යන්න බෑනේ ආයේ. ඒක යන්න ඕනේ. අරක තල්ලු කරනවා පස්සෙන්. ඉතින් ඒ නිසා මේ අන්ධකාර ලෝකේ අපිට ගමන් කරන්න ආලෝකය අවශ්‍යමයි. අර සුදත් කිව්වාගේ අපේ ආලෝකය ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් මේක මේ නව උත්පාදනයක් ගන්න අරගන්න කියපුවාම සමහර පොඩක් කලබල වෙනවා. මේක වැරදියට වටහා ගන්නවා. නෑ එහෙම වැරදියට වටහා ගන්න අවශ්‍ය නෑ මේක. අපි නව උත්පාදනයක් ලබාගත්ත මිනිස්සයා මේ ලෝකේ හරි ධාර්මික මිනිස්සෙක් වෙනවා. ඒකයි ඒකේ තේරුම. ඒ කියන්නේ අර එයාගේ තියෙන දුෂ්ට ජීවිතය, නපුරු ජීවිතය සම්පූර්ණයෙන්ම වලලලා දාලා ඒක අත්තරලා එයා නිකන් කුඩා දරුවෙක් බවට පත් වෙනවා. එයාගේ ආකල්ප කුඩා දරුවෙක් බවට එයා වැඩි හිටියේ. නමුත් එයාගේ හිත හරි කුඩා දරුවෙක්ගේ හිතක් වගේ. කිසිදු ආකාරයක දුෂ්ටකමක් නැහැ. දැන් එතන තමයි කියන්නේ සතුරට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන අය උදෙසා යාඥා කරන්න. අන්න ඒ පරිණත භාවයට පත් වෙන්න නම් මේ ආලෝකය අපිට අවශ්‍යයි. ඉතින් අපි මේ නව උත්පාදනයක් ලබා ගන්නවා කියලා කියන්නේ මේ පරිණත භාවයට එනවයි කියන එකයි. දැන් අපි ගත්තාම ඕනම ළමයෙක් ඉගෙන ගන්නවා. එයා ප්‍රඥාවන්ත වෙනවා. එයා උපාධියක් ලබා ගන්නවා. කිතුණු සමාජය වුණත් එහෙමයි. දැන් අපි දන්නවා බයිබල් විද්‍යාල තියෙනවා. උපාධියක් ලබා ගන්නවා. දේව වචන ඉගෙනනවා. බයිබලයේ කටපාඩම් උත්පත්ති පොතේ ඉඳන් එළිදරව්වට මිනිත්තු 5න් 10න් විග්‍රහ කරන්න පුළුවන්. ඒ කතන්දරේ කියන්න පුළුවන්. හැබැයි එයා වර්ධනයක් ලබාගෙන තියෙනවා. එයා පරිණත වෙලා නැහැ. දැන් පරිණතභාවය කියලා කියන්නේ මිනිස්සයා වයසට යාම නෙමෙයි. මිනිස්සයා වයසට යාම නෙමෙයි පරිණතභාවය කියලා කියන්නේ. එයා වයසට යාම තුළ ලබා ගන්න අත්දැකීම. එයා මුහුණ දෙන ප්‍රශ්න වලින් ජයග්‍රහණය කරන විදියට. ඉතින් අපි නව උපතක් ලබා ගන්නවයි කියලා කියන්නේ මේ පරිණතභාවයට ඇතුල් වෙනවා අපි. පරිණතභාවයට ඇතුල් වෙලා අපේ ජීවිතේ කොහොමද අපි මේ ගැටලු ප්‍රශස්ත මට්ටමකින් විසඳගන්නේ? තව කෙනෙකුට කරදරයක් නොවන විදිහට සමාජය අපි ජීවත් වෙන්නේ කොහොමද? තව කෙනෙකුට ආදර්ශයක් වෙන විදිහට අපි ජීවත් වෙන්නේ කොහොමද? තව කෙනෙකුට ආලෝකයක් වෙන්නේ කොහොමද? මේ අන්ධකාර ලෝකයේ ඉන්න මිනිස්සුන්ට සහනයක් අපි දෙන්නේ කොහොමද? ඉතින් මේක තමයි අපි නව උපතක් ලබා ගැනීමේ අපේ ප්‍රධාන අරමුණ නැත්තම් ප්‍රධාන කාර්යය.
ඉතින් මේකට කලබල වෙන්න උවමනාවක් නැහැ. ඉතින් ඒක තමයි මේකේ අපි අන්ධකාර ලෝකේ ආලෝකයක් නැතුව ගමන් කරන්න අපි හිතමු කොච්චර වටින ගොඩනැගිල්ල. තට්ටු ගානකට හදාගෙන මේකේ හොඳ සුකෝපභෝගී විදියට ඔක්කොම තියාගෙන හිටියොත් රැට ලයිට් නැත්තම් වැඩක් තියනවද? රැට ලයිට් නැත්තම් වැඩක් නැහැ. ඉතින් මිනිස්සයා කොච්චර ඉගෙන ගත්තත් මිනිස්සයා කොච්චර වර්ධනය වුණත් වයසින් මූකුරා ගියත් එයා ආත්මිකව පරිණත වෙලා නැත්තම් එයාගේ ජීවිතයේ අත්දැකීම් හැලහැප්පීම් වලට ගොදුරුලව ජය අරගෙන නැත්තම් ඒවට යට වෙලා නෙමෙයි ඒවා ජයග්‍රහණය කරලා නැත්තම් එයා පරිණත කෙනෙක් නෙමෙයි. දැන් මම පොඩි සුදලිවිල්ලේ පොඩි පාඩයක් කියවන්න. 1 යොහන් 1 පළවෙනි පරිච්ඡේදයේ යොහන්තුමා කතා කරනවා යම්කිසි කාරණා ටිකක් ගැන. හැබැයි එයා දෙවෙනි පරිච්ඡේදයට එනකොට එයා පුදුම වචනයක් කියනවා. මාගේ ප්‍රිය දරුවෙනි කියලා එයා ආමන්ත්‍රණය කරනවා. මාගේ ප්‍රිය දරුවෙනි කියලා ආමන්ත්‍රණය කරනකොට එයා වයසින් කොච්චර මුහුකුරා ගිහිල්ලාද? එයා ආත්මික පරිණතභාවයක් කොච්චර අත් කරගෙනද? එයා අර තිබුණු අර මොකද්ද අපි කිව්වොත් අර මොකද්ද මේ වේදිකාවෙන් බිමට බහැලා. එයා පළවෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ වේදිකාව උඩ ඉඳගෙන. හැබැයි දෙවෙනි පරිච්ඡේදයට එනකොට එයා වේදිකාවෙන් පල්ලෙහාට බහැලා යටහත්කමින් දැන් ඒ දරුවන්ට කතා කරනවා එන්න මගේ ළඟට. ඉතින් අද කිතුණු සමාජයේ ඇතුලේ මෙන්න මේ ආකල්පය දේව සේවකීන්ට තියෙන්න ඕනේ. අර තමන්ගේ ඉන්න අයව මෙතන වයස ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. වයස ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ආකල්ප. එයා ආත්මිකව පරිණත වෙලා යම් ආකල්ප වලින් දිනුනලා එයා වෙනකොට මම හිතන්නේ වයස්ගත කෙනෙක්. වයසුනොත් මුකුරා ගිය කෙනෙක්. අන්න ඒ තත්වය තුල තමන්ගේ ළඟට අඬ ගහගෙන මේ පවුල් වල අය දරුවෝ ළමා අඬ ගහගෙන මේ දේව සේවකින්ට අවස්ථාවක් තියෙන්න ඕනේ. පුළුවන් වෙන්න ඕනේ මේ දේ කියලා දෙන්න. දැන් පුතේ අපි මේ විදිහටයි ගමන් කරන්න ඕනේ. මේ වචනය අපේ ජීවිතයට අවලට අදාළ කරගන්නේ මේ ආකාරයටයි කියලා ප්‍රායෝගික මට්ටමේ දැනුමක් ලබා දෙන්න උත්සාහ කරන්න ඕන. දැන් මේක සභාවේ වැඩිමහල්ලන්ට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි හැමෝම මේක වගකීම බාර ගන්න ඕනේ. අපි හැමෝටම සේවයක් දීලා තියෙනවා. අපිට හැමෝටම කැඳවීමක් දීලා තියෙනවා. ඉතින් මේක සභාව එකමුතු වෙලා මේ දේ කරන්න ඕනේ. ඉතින් අපිට දෙමව්පිය මට්ටමින් වුණත් අපිට කතා කරන්න පුළුවන්. දැන් සුදත් ඇහුවා පොදු සමාජයට අපි කොහොමද මේ පණිවිඩය ගෙනියන්නේ? පොදු සමාජයේත් මේක තියෙන ප්‍රශ්නයක්නේ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම දෙමව්පියන්ගේ වගකීම. මේ තත්වයෙන් නිදහස් කර ගැනීම, මේ තත්වයට ගොදුරු නොවි මේ උගුලට හසු නොවි මේ දරුවන්ව ඉදිරියට රැගෙන යාම දෙමව්පියන්ගේ ප්‍රධාන වගකීමක්. ඒගොල්ලන්ගේ අතේ මේක තියෙන්නේ. අපිට උපදෙස් දෙන්න පුළුවන් දරුවන්ට. හැබැයි මං කිව්වා වගේ උරා ගන්න බෑ. හැබැයි දෙමව්පියන්ට පුළුවන්. පළවෙනියෙන්ම දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට ප්‍රශස්ත මට්ටමේ ආදරයක් දෙන්න ඕනේ. ප්‍රශස්ත මට්ටමේ ආදරයක්. මොකක්ද ප්‍රශස්ත මට්ටමේ ආදරයක් කියලා කියන්නේ? තමන්ගේ මව පියා කියන ඒ තනතුරු වලට, ඒ পদවි වලට, ඒ পদවි නාම වලට, ඒ পদවි නාම වල තියෙන පෞරුෂත්වයට හානි නොවන ආකාරයට මේ දරුවන්ට ආදරය කරන්න ඕනේ. අද දෙමාපියෝ දරුවන්ට ආදරය කරන්න පුරුදු වෙලා තියෙන්නේ ඒ දරුවන් ඉල්ලන දේ දීලා. මම ඇත්තටම අහන්න ගියේ ඒ කාරණාව තමයි. ඉල්ලන දේ දීලා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. දරුවට අවශ්‍ය මොකක්ද? ඒ අවශ්‍ය දේ අපි දෙන්න ඕනේ. අද උදාහරණයක් විදියට දරුවා සතුටු කරන්න ඉස්කෝලේ යනකොට එයාට සල්ලි දෙනවා. අතට කායට ඕන විදියට සල්ලි දෙනවා. ඒ සල්ලි වලින් මොනවද කරන්න කියලා ඒගොල්ලෝ හොයන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ආදරය ප්‍රකාශ කරන්නේ මේ විදියට. නැත්තම් දරුවාට දෙනවා ෆෝන් එකක්. ෆෝන් එකක් දීලා දරුවාට ඒක පෞද්ගලිකත්වය සීමා කරන්නේ නැහැ. මං කියන්නේ ෆෝන් එකක් නොදිය යුතුයි දරුවන්ට. දැන් මේ තියෙන මේ අපේ මේ තියෙන මේ ක්‍රමය මට මේකට වචනයක් කියන්න නැහැ. මේ ජරා ක්‍රමය තුල අද දරුවෝ මේ විනාශ වෙන තත්වයකට ඇද වෙලා අපි ක්‍රිස්තියානි සමාජය අපි මේකට ආදර්ශයක් දෙන්න ඕනේ. අපි එහෙම වෙන්න හොඳ නැහැ.
ඉතින් ඒක නිසා මේ අනවශ්‍ය දේවල් ඉල්ලන දේවල් දරුවාට දෙන්න හොඳ නැහැ. දරුවාට ආදරය කරනකොට දරුවාගේ ඇඳුම් පැළඳුම් පවා ඒගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. දරුවා ආශ්‍රය කරන සමාජය ගැන ඒගොල්ලෝ බලන්න ඕනේ. ඒ නිසා ප්‍රශස්ත මට්ටමේ ආදරයක්, දරුවව ගොඩනගන ආදරයක්, දරුවා විනාශ කරන ආදරයක් නෙමෙයි. ඒ නිසා දෙමාපියන්ගේ පළවෙනි වගකීම මේ දරුවන්ට ප්‍රශස්ත මට්ටමේ ආදරයක් දෙන එකයි. ඒ වගේම තමයි කුඩා බාධා කිරීමක් කරන ඒ ප්‍රශ්නය ගැන කතා කරනකොට මේ සමහරක් අපිත් එක්ක කතා කරන්න එන වැඩිහිටියෝ කියන දෙයක් තමයි ළමයා කීකරු නෑ මං කියන දේ අහන්නේ. හැබැයි අහපුවාම දැන් අපිට ඇවිල්ලා ගෙදරදී කන්ට්‍රෝල් කරන්න බෑ නේද? අපිට උපදෙස් දෙන්න පුළුවන්. ඒ සම්පූර්ණ පාලනය ළමයාව හසුරුවන එක තියෙන්නේ ගෙදර ඉන්න දෙමව්පියන් වැඩිහිටියෝ අතේ. ඉතින් ගොඩක් වෙලාවට අහපුවාම කියන්නේ මේ එහෙම කරේ නැතුණාම බඩු පොලේ ගහනවා. එතකොට නැත්තම් එයා මේ ගෙදර මොන හරි දෙයක් අරගෙන යනවා. ඉතින් මේ මං කියන්නේ අබ්බැහි වෙච්ච අය. ඉතින් ඒ தത്വයට සමහරක් වෙලාවට පත් කරලා තියෙන්නේ වැඩිහිටියෝ. ඒ කියන්නේ දැන් ඇත්තටම වැඩිහිටියෙක් කියන්නේ ඒකටනේ. ඒ කියන්නේ ළමයා දන්නේ නැහැ එයා ගන්න තීරණ හරිද වැරදිද කියලා. එතකොට වැඩිහිටියා කරන දේ තමයි අර ඉවුරු දෙක වගේ යාව කන්ට්‍රෝල් කරලා අරගෙන යන්නේ. ඉතින් අද වැඩේ වෙලා තියෙන්නේ ළමයාගේ හිතරි දේ කියලා මේ ඒ දේ කරන්න දෙන. හරියට නිකන් ටිකක් බොනකම් බලන් ඉන්නවා වගේ වැඩ. ඔව් ඔකට සරල උත්තරයක් තියෙනවා දෙන්න. සරල උත්තරයක් තියෙනවා දෙන්න. දැන් දෙමව්පියෝ කියනවා මගේ දරුවා මේ කියන දේ අහන්නේ නැහැ අකීකරුව. එයා මෙහෙමයි මේ විදියට කියලා. එතකොට එතනදී හානි කරගන්නේ කාගේ පෞරුසත්වයටද? දැන් මම තාත්තා කෙනෙක් විදියට මම කිව්වනම් ওই කතාව මගේ පෞරුසත්වයක් නෑ ඊට පස්සේ. නේ? අනිත් එක මට දෙන සරල උත්තරේ දෙමව්පියෝ දෙවියන් වහන්සේගේ කීම අහනවා නම් දෙමව්පියෝ දෙවියන් වහන්සේගේ හඬට ඕනෑකමින් සවන් දෙනවා නම් දරුවෝ දෙමව්පියන්ට කීකරු වෙයි. ඉස්සර වෙලාම දෙමව්පියෝ පියාණන් වහන්සේගේ හඬට ඕනෑකමින් සවන් දෙන අය වෙන්න ඕනේ. කීකරු වෙන්න ඕනේ. දේව වචනයට කීකරු වෙන්න ඕනේ. ඉස්සෙල්ලා විමසලා බලන්න ඕනේ මම මගේ පියාණන් වහන්සේට කීකරුද? ඒ ආభాසය තමයි දරුවන්ට ගලන්න. මම පියාණන් වහන්සේට කීකරු නම් ඒ ආශිර්වාදය දරුවන්ට ගලන එක සුද්ධ ලියවිල්ලේ තියෙනවා. ඉරමියා පොතේ පැහැදිලිව කියනවා. ඉතින් ඒ නිසා මේ අපි දෙමාපියෝ විදියට මේ අනවස් දැන් අනිත් එක තමයි ඇයි ළමයි අකීකරු වෙන්නේ? මේ ළමයාගේ වයසට කලින් ඒ වයස මුහුකුරා යන්න කලින් ඒ ළමයාට එක එක දේවල් දෙනවා. දැන් මම උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැන් ළමයෙකුගේ අතේ ඔරලෝසුවක් බඳින්න ඕනේ කොයි කාලෙද? දැන් මම මගේ දරුවන්ට මං කිව්ව රස්සාව කරලා ඔයගොල්ලෝ ඔරලෝසුවක් ගන්න. මං හිතන්නේ ඔයගොල්ලන්ට මතක ඇති ඒක. රස්සාව කරලා ඔරලෝසුවක් ගන්න. මං ඔරලෝසුවක් කරන් දුන්නේ මට අරන් දෙන්න බැරි කමක් නිසා නෙමෙයි. අද මේ 6-4 නොතේරෙන දරුවන්ගේ අතෙත් මම දැකලා තියෙනවා මේ කිතුණු සමාජය ඇතුලේ. පොදු සමාජය නෙමෙයි කිතුණු සමාජය ඇතුලේ. මේ ළමයාට ඔරලෝසුවක් බඳලා. ඔරලෝසුව ඕනේ මම හිතන්නේ දැන් කෙලින්ම ෆෝන් එක දැන් ෆෝන් එක දීලා. ඉතින් මේවා අපි දේව සේවකයෝ විදියට අපි මේවාට ගණන් දෙන්න ඕනේ. මේවා ගැන අපි වග කියන්න ඕනේ. ඒ නිසා ප්‍රශස්ත මට්ටමේ ආදරයක් අපි දෙන්න ඕනේ. ඊළඟ කාරණය තමයි දරුවන්ව තනි කරන්න හොඳ නැහැ. දරුවන්ව තනි කරන්න හොඳ නැහැ. මොකද දැන් සාමාන්‍යයෙන් ගත්තාම මම දැන් මගේ වයසත් එක්ක ගන්නකොට මම ඒ කාලේ දරුවෝ මගේ කුඩා දරුවන්ගේ ඔයගොල්ලන්ගේ කුඩා කාලේ තිබුණු වයස නෙමෙයි අද ඒ සමාජය නෙමෙයි අද තියෙන්නේ. දරුවන්ව තනි කරන්න හොඳ නැහැ. නිතරම දරුවොත් එක්ක තමන් ගැවසෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු දෙන්නම රැකියාවට යනවා නම් මේ දරුවා තනි වෙනවනේ යම් කිසි කාලයක්. එතකොට ඒකේ බාරකාරීත්වය ඊටාත්ම තමන්ට විශ්වාසදායි හොඳ කෙනෙකුට දෙන්න ඕනේ. එහෙම නොදී නිකන් අල්ලපු ගෙදර ළමයව තියලා යන්නයි. නැත්තම් අම්මම දන්න කෙනෙක් ළඟ පැය දෙකක් තුනක් තියන්නයි. ගියොත් මම ඒක තමයි කිව්වේ ළමයි මානසික අපයෝජනයට ලක් වෙනවා කියලා. මානසික විද්‍යාවක් මානසික විද්‍යාවක් නෙමෙයි මම හිතන්නේ විවිධාකාරයෙන් ලිංගික අපයෝජනයට උනත් පළවෙනිම ළමයා මානසික අපයෝජනයට ලක් වෙනවා. ඉතින් ඒ ළමයා තුවාල වෙච්ච දරුවෙක් විදියට තමයි ගමන් කරන්නේ. ඉතින් ළමයා කීකරුකම අපේක්ෂා කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා ළමයාව තනි කරන්න හොඳ නැහැ. තනි කරන්න අවශ්‍යම නම් ඒකට අපි හොඳ වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ. ඉතින් මේක කිතුණු සමාජයේ වගකීමක්.
දැන් හිතනු සමාජයේ වගකීමක් කොහොමද අපි කතා කරන අපි ප්‍රේම කරන්න අසල්වැසියට ප්‍රේම කරන්න ඕනේ. අපි තුල රාගාපේ ප්‍රේමය තියෙන්න ඕනේ. මේ කිතුණු සමාජයේ දැන් අපි ගත්තාම සභාවේ මම එකයි කිව්වේ අර පොඩි කොටස් වලට කැඩීමේ වටිනාකම තියෙන්නේ යම් කිසි කෙනෙකුට මේකට විසඳුමක් නැත්තම් අපේ කිතුණු සමාජයෙන්ම අපි මේකට ක්‍රමයක් යෝජනා කරගන්න ඕනේ. ඇති කරගන්න ඕනේ. ඇති කරගෙන දැන් මුල් සභාවේ සම්පත් ඒගොල්ලෝ එකට තියාගත්තනේ. එහෙමනේ ගියා කියන්නේ. ඉතින් අපිට පුළුවන් මේ සම්පත් අද එකට තියාගන්න බෑ අපිට. අපේ තියෙන සම්පත් අපිට එහෙම ක්‍රමවේදයක් අමාරුයි මේ සංකීර්ණ සමාජය තුළ. නමුත් අපිට පුළුවන් මේ වගේ දේවල් කරන්න. මේ වගේ කැපවීමක් කරන්න පුළුවන්. ඉතින් මේවා අපි අඳුනගෙන කරන්න ඕනේ. ඒ නිසා ළමයින්ව තනි කරන්න හොඳ නැහැ. විශේෂයෙන්ම මොකද දැන් මම දැක්ක දේවල් තමයි ළමයින්ම ඔය දාලා යනවා. දැන් විශේෂයෙන්ම විදේශගත වීම හරි භයානක දෙයක්. මේක පොදු සමාජයේ තියෙන බරපතල කාරණයක්. අද මත්ද්‍රව්‍ය වලට මත් ලෝලීන් බවට පත් වෙලා තියෙන්නේ වැඩි හරියක් විදේශ සමාජයේ විදේශගත වෙලා රැකියාවල් කරන අය නිසා තමයි ගොඩක් මේ තියෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක් අපිට තියෙනවා. ඉතින් ඒ වගේම තමයි දරුවත් එක්ක කාලය ගත කරන්න අනිත් එක තමයි දරුවව පාලනය කරන්න ඕනේ. දරුවව පාලනය කරන්න ඕනේ. කොහොමද දරුවව පාලනය කරන්නේ? දැන් දරුවට දඬුවම් කරන්න ඕනේ. තරබටු කරන්න ඕනේ. මම මේ කතා කරන්නේ අර හැමතිස්සෙම බැන අඬ ගහගෙන හැමතිස්සෙම එහෙම කතාවක් නෙමෙයි මං කියන්නේ. දැන් මම දැකලා තියෙනවා ගොඩක් අය මේ අල්ලපු ගෙදර නැත්තම් අසල්වාසියාගේ ගෙදරට දරුවට යන්න නිදහස දෙනවා. දරුවට අනවශ්‍ය නිදහසක් දෙනවා. මම කියන්නේ අසල්වාසි හොඳයි. නරක නැහැ. ඒගොල්ලෝ හොඳයි. එතනදී දරුවා මානසිකව යම් අයිතිවාසිකමක් ගන්නවා. එයා ඉස්සර වෙලාම පළවෙනි දවසේ අම්මට නැත්තම් තාත්තට කියලා යනවා මං අර අයියා ගෙදර ගිහිල්ලා එන්නම් අක්කා ගෙදර ගිහිල්ලා එන්නම්. ටික දවසක් යනකොට නොකියම යනවා. පළවෙනි දවසේ එයා ගිහිල්ලා ඉක්මනින් එනවා. ටික දවසක් යනකොට එයාගේ එන වෙලාවක් නැහැ. අපි දන්නේ නැහැ මේ ගෙදර ඉන්න වයස් කාණ්ඩවල අය විවිධ වයස් කාණ්ඩවල අය ඒ නිවසේ ඉන්න පුළුවන්. ඒ ළමයා දැන් අපි හිතමුකෝ ඒ වයස් කාණ්ඩයට නොගැලපුණත් එයා එතන අයියා අක්කේ කියාගෙන ඒගොල්ලොත් එක්ක ඇසරනවා. කියන්නේ එතනදී ආ මානසිකව එයාගේ අර වර්ධනය නිකන් කියන්නේ ඕනෑ නැති වර්ධනයක් ඒක අනවශ්‍ය දේවල් වුණා දකින්න පුළුවන්. ඔව් අනවශ්‍ය දේවල් ඇති කරගන්නවා. ඉතින් එතකොට දැන් ළමයාගේ ජීවන රටාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එයා කොහොමද හැසිරෙන්නේ? දැන් විශේෂයෙන්ම දැන් මේ මත් ලෝලීත්වයට ඇතුල් වෙන්න ඉස්සර වෙලා අපි හිතමුකෝ යම්කිසි කෙනෙක් මේකට කැඳවීමක් තියෙනවා. ඒ අරගෙන නැහැ. කැඳවීමක් තියෙනවා, බලපෑමක් තියෙනවා. පාසල ඇතුලෙන් නැත්තම් සමාජයෙන් තමන්ගේ යාළුවන්ගෙන් බලපෑමක් තියෙනවා. මමත් මේක ගන්න ඔයත් ගන්න. නැත්තම් මේ වගේ දේවල් වලට යම්කිසි බලපෑමක් තියෙනවා. ඒතකොට එයාගේ ටක් ගාලා වෙන්නේ මොකක්ද දන්නවද? එයාගේ ඉරියව් වෙනස් වෙනවා. එයා හැසිරෙන විදිය වෙනස් වෙනවා. එයා කතා කරන විදිය වෙනස් වෙනවා. එයාගේ ජීවන රටාවේ අපිට යම්කිසි ලොකු වෙනසක් අත්දකින්න පුළුවන්. අපි මේ වෙනස අත්දකින්න නම් දරුවත් එක්ක අපි වැඩි කාලයක් ගත කරන්න ඕන. දෙමව්පියෝ කතා. මම හිතන්නේ මේ බාධා කරන්න සිද්ධ වෙන කාලය හරස් වෙන නිසා මේ මම හිතන්නේ මේක විශාල මාතෘකාවක් අපිට කතා කරලා පැයකින් ඉවර කරන්න අමාරුයි. ඉතින් නමුත් කාලය නිසා අපිට සිද්ධ වෙන අද දවසේදී වැඩසටහන හමාර කරන්න. ඉතින් ඔබට පුළුවන් වැඩිතුර විස්තර සඳහා මට පොඩි අවස්ථාවක් දෙන්න මේක අවසන් කරන්න සමා වෙලා. විශේෂයෙන්ම මම මේ කාරණය තුල දෙමව්පියන්ගෙන් ඉල්ලන්නේ. දැන් දෙමව්පියෝ තමන්ගේ දරුවා මත් ලෝලියෙක් බවට පත් වුණාම එයා පුදුමාකාර මං ඉස්සෙල්ලා කිව්වා කැපකිරීමක් කරනවා. පුදුමාකාර දුකක් වේදනාවක් විඳිනවා. ඒ අර මත් ලෝලිත්වයට ඇතුළු වුණායින් පස්සේ යාව නිදහස් කරගන්න. මම අහන්නේ දෙමව්පියන්ගෙන් ඇයි ඒ කැපකිරීම කරන්න බැරි තමන්ගේ දරුවාගේ බාල වයසේදී කුඩා වයසේදී මේ උගුල් වලට හසු නොවෙන්න මේකට දෙමව්පියෝ කැපකිරීම කරන්න ඕනේ.
දෙමව්පියන්ට විශාල වගකීමක් තියෙනවා. ඒ කැපකිරීමයි නොකරන මට මේක තව මේක ඔස්සේ තව තියෙනවා කතා කරන්න ගොඩක් කාරණා. ඉතින් කාලය හරස් වෙන නිසා අපිට වෙන දවසක පුළුවන් වුණොත් අපි ඒක නැවත කතා කරමු මේ ගැන. මම හිතන්නේ මේක අවසාන නැහැ. මේක සම්පූර්ණ ආරම්භයක් විතරයි. මේක ආරම්භයක් විතර සම්පූර්ණ වුණේ නැහැ. මේකේ මට මේ දෙමව්පියන්ගේ ප්‍රශ්න කතා කරද්දී මගේ අත්දැකීම් එක්ක ගොඩාක් දේවල් දෙමව්පියන්ට කියන්න තියෙනවා. ඉතින් කාලේ හරස් වෙන නිසා අපි මම කියන්නේ දෙමව්පියන්ට මත් ලෝලියෙක් බවට තමන්ගේ දරුවා පත් වුණයින් පස්සේ දුක් වෙන්නේ වේදනාවට පත් වෙන්නේ කාලය අනවශ්‍ය ලෙස කැප කරන්න වෙන්නේ නැහැ. දරුවා කුඩා කාලේ අර කියපු විදිහට හොඳින් රැක බලාගෙන ඒ ක්‍රමවේදයන් තුල ස්වාමින් වහන්සේ තුල එකට යාඥා කරන පවුලක් එකට යදින පවුලක් බවට පත් වුණා නම් අර ආලෝකය ළමයට දුන්නා නම් ඒ ළමයා ගමන් කරයි. ඔව් මං හිතන්නේ වටිනා අදහස් ඔබට ලැබුණා. මම හිතන්නේ අවසාන වශයෙන් දෙමව්පියන්ට ඉතින් ඔබට කතා කරන්න පුළුවන් තිබෙන දුරකථන අංකවලට. ඉතින් අද දවසේදී අපි හමාර කරනවා අපේ වැඩසටහන යෞවනත්වය ගැන. අපි දිගින් දිගටම විවිධ මාතෘකා ඔස්සේ කතා කරන්න යනවා මේ යෝන් පැය.